නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සසර සයුරෙන් එතරට දහම් වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ පෝගොඩ මණ්ඩාවල කපිතාන් අජිත් දෙහිවල මහතා සහ දිල්හානි ලියනගේ ගුරු මහත්මිය විසින් දායකත්වයේ දරන්නේ. පින්වත්නි, ඔබ අප සියලුම දෙනා දැන් සැදී පැහැදී සිටින්නේ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අපි දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ මේ සසරේ යන සත්වයන්ට පිළිසරණ පිණිස ධර්මයේ දේශනා කළා. සසරින් ඈතර වීම පිණිස ධර්මයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබන්නට තිබ්බ අය, හොඳට පින තිබ්බ අය මුලින්ම බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා අරහත්ත්වයේ සාක්ෂාත් කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිහි අයත් මාර්ගඵල අවබෝධ කරා. ඒ වගේම බොහෝ දෙනෙක් සුගති සැප සම්පත් සලසා ගත්තා. ඒතර පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ සැබෑම සැපේ අත්විඳින ආකාරය අපට දේශනා කළේ. තුරී රහතන් වහන්සේලා මේ ලෝකේ සැබෑම සැපේ ස්පර්ශ කරපු අය. ඊළඟ මේ ලෝකේ පහළ වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා සැබෑම සැපේ ස්පර්ශ කරපු අය. බුදුරජාණන් වහන්සේලා සැබෑම සැපේ ස්පර්ශ කරපු අය. මොකද්ද පින්වත්නි මේ සැපය කියලා කියන්නේ? පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ බද්දිය කියලා රජ කෙනෙක් බුද්ධ ශාසනය කෙරෙහි පහන් සිතින් පැවිදි වුණා. මේ බද්දිය රජතුමා පැවිදි වෙලා ටික කාලෙකින් නිදහසේ ආරණ්‍ය වල යන ගස් ගල් යට වාඩි වෙලා සුවසේ වාසය කරා. මේ බද්දිය ස්වාමීන් වහන්සේගේ මුවින් නිතරම ප්‍රකාශයක් නිකුත් වෙනවා, අහෝ සුඛං අහෝ සුඛං කියලා. ඒ කියන්නේ අනේ සැපයි අනේ සැපයි අනේ සැපයි කියලා નિરાයාසයෙන්ම උන්වහන්සේට කියවෙනවා. ඒතර භික්ෂුන් වහන්සේලා කල්පනා කළා, මේ බද්දිය භික්ෂුව දැන් පැවිදිලා හිටියට කලින් රජ කෙනෙක්. මෙයා තාම පැවිදිලා හිටියට කය පමණයි පැවිදි කරලා තියෙන්නේ, සීත පැවිදි කරලා නැහැ. ඇයි? තාම රජ සැප ගැන තමයි සිහි කර කර වාසය කරන්නේ. තාම සිහි කරනවා කලින් විඳපු රජ සැප. ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ බද්දිය භික්ෂුව තාම රජ සැප ගැන කිව්වා සිහි කරන්නේ. තාම ඒ ගැන සිහි කර කර අනේ සැපයි කියලා වාසය කරනවා කිව්වා.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා පින්වත් මහණෙනි එහෙනම් ඔබ ගිහින් වැඩම කරලා බද්ධිය භික්ෂුවට මිහි පැමිණෙන්න කියලා ශාස්ත්‍රුන් වහන්සේ ඔබගේ පැමිණීම අපේක්ෂා කරනවා කියලා ප්‍රකාශ කරන්න කිව්වා. බද්ධිය භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණුණා. භාග්‍යතුන් වහන්සේ බද්ධිය භික්ෂුවගෙන් විමසනවා ඇත්තද භික්ෂුව ඔබ තාම මේ ගිහි ගෙදර වාසය කරපු ඒ රජමාලිගාවේ සැප සිහි කර කර අනේ සැපයි කියලා මේ ගස්ගල් යට වාඩි වෙලා සිහි කරනවා කියන්නේ. අනේ නෑ ස්වාමීනි මම මේ රජ සැප නෙමෙයි සිහි කරන්න කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට භික්ෂුව පිළිතුරු දෙනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම රජකම් කරන කාලේ මට චතුරංගනී සේනාව හිටියා කියන ආරක්ෂාවට මගේ රාජ්‍යයට රජමාලිගාවට ඊළඟට මම සැතපෙන සිරියහනවට මේ හැම තැනම ආරක්ෂාව තිබ්බා කියනවා. නොයේක් අය මට අපෝපස්ථාන කරන්න හිටියා කියනවා. නොයේක් සැප සම්පත් මට තිබ්බා කියනවා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිටියේ හිත සැහැල්ලුවෙන් නෙමෙයි. සම්පූර්ණ රජ සැප තුළ මට සතුටක් භුක්ති විඳින්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද නිතරම මගේ හිතේ තියෙන බයක්, තැති ගැනීමක් සතුරු රජ කෙනෙක් විසින් මගේ රාජ්‍යයට උපද්‍රවයක් කරයිද දන්නේ නැහැ. ආක්‍රමණයක් කළා මේ රාජ්‍ය විනාශ කරයිද මගේ ජීවිතේ විනාශ කරයිද දන්නේ නැහැ කියලා මා තුළ බයක් තිබ්බා කියනවා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනය තුළ පැවිදි වෙලා මං සැබෑම සැපේ ස්පර්ශ කරා කිව්වා. ඒ තමයි රාගී දුරු වීමේ සැපය. ද්වේෂයේ දුරු වීමේ සැපය. මෝහයේ දුරු වීමේ සැපය මම සැබෑ ලෙසටම අත්විඳා මේ ලෝකේ තියෙන ඉහළම සැප මං භුක්ති විඳින්න කිව්වා මට මේ කියවෙන්නේ අනේ සැපයි කියලා. එහෙනම් බලන්න පින්වත්නි මේ ලෝකේ අපි හිතන සැපද සැබෑම සැපය. රාගී දුරු වීම, ද්වේෂයේ දුරු වීම, මෝහයේ දුරු වීම තමයි මේ ලෝකයේ තියෙන සැබෑම සැපය. එතකොට දැන් අපේ ජීවිතය අපි ගත්තොත් අපේ දෙමව්පියෝ අපි පොඩි කාලේ ඉඳන් යොමු කරා අපේ ජීවිතය සැපවත් කරන්න, අපේ ජීවිතය යහපත් කරන්න, අපිව සුවපහසුවෙන් වාසය කරනවා දකින්න කැමැත්තින් අපේ දෙමව්පියෝ අපිට නොයේක් දේවල් කියලා දුන්නා. ආදරයෙන් රැක බලාගෙන පොඩි කාලේ ඉඳන් අධ්‍යාපනය ලබා දීලා රැකී ආරක්ෂාවලට යොමු කරලා ඊළඟට දරුවන්ට තව තවත් ජීවිතේ සැපවත් වෙන්න කියලා ගෙවල් දොරවල් හදාගන්න ඒවට උදව් කරලා ඒ වගේ අපේ ජීවිත සාර්ථක වෙන්න අපිව සැපවත් කරන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපි අපේ ජීවිතේ නොයේ කැපකිරීම කරලා සැප උදා කරගන්නට මේ පින්වතුනුත් අප්‍රමාණ මහන්සියක් ගන්නට ඇති, තවත් මහන්සි වෙනවා ඇති. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ විඳින සැපය, ඔබ අපේක්ෂා කරපු සැපය මේ ලෝකේ බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා විඳ සැපයට සමාන කරන්න පුළුවන් සැපයක්ද ඔබ විඳින්නේ කියලා කල්පනා කරන්න. උන්වහන්සේලා ආධ්‍යාත්මික උපදවාගත් සතුටින් වාසය කරපු අය. ඒ තමයි මේ ලෝකේ අකුසල් වලින් වෙන් වෙලා හිත පිරිසුදු කරගෙන අත්විඳපු සැපය. නමුත් අපි විඳින සැපයේ පින්වත්නි හැම වෙලාවෙම බාහිර දෙයක් එක්ක බද්ධ වෙච්ච සතුටක් තමයි සාමාන්‍ය ලෝකයේ අය විඳින්නේ. ඒ තමයි අපි සැප විඳින ඇහෙන් දකින රූප මුල් කරගෙන අපි සතුටු වෙනවා. ඇහෙන් ප්‍රියමනාප රූප දැකලා අපි සතුටු වෙනවා. ඒතරේ රූප වෙනස් වෙලා යද්දි අපේ සතුටට මොකද වෙන්නේ? ඒ සතුට අඩු වෙලා යනවා. ඒ සතුට වෙනුවට දුක එකතු වෙනවා. ඒතර අපි හොයපු සැපේ හරිද? අපි හොයපු සැපේ తాවකාලිකයි. ඒවා කාලයත් එක්ක වෙනස් වෙලා යනවා. දැන් කනින් ප්‍රියමනාප සිතට ප්‍රිය උපදවන සද්දාහලා අපි සතුටු වෙනවා. ඔන්න අපේ සතුට. ඒතර බාහිර ශබ්දේ වෙනස් වෙලා යද්දි අපේ සතුට වෙනස් වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳලා අපි සතුටු වෙනවා. ඒ බාහිර ගඳ සුවඳ වෙනස් වෙලා යද්දි අපේ සතුටත් ඒ විදිහටම වෙනස් වෙලා යනවා. දිවෙන් ප්‍රනීත දේවල් රස විඳලා අපි සතුටු වෙනවා. නමුත් දියට අප්‍රියමනාප දෙයක් ලැබුණොත් අපේ සතුට නැති වෙනවා. ඒක බාහිර
දෙයක් නිසා ලැබිච්ච සතුටක්. ඊළඟට කයින් ලබන පහසත් ওই විදිහමයි. ඒ වගේම අපේ හිතට බය ජනක අරමුණු ලැබුණාට පස්සේ ආවට පස්සේ අපි බයෙන් තැති ගැනීමෙන් ඉන්නවා. අපේ සුව පහසුව නැතුව යනවා. එහෙනම් බලන්න පින්වත්නි, අපි බාහිර දේවල් එක්ක අපි සතුටු වෙන්නේ. පින්වත්නි, අපි සැප විඳින්න ගියාට පස්සේ අපි සැපේ හොයාගෙන යද්දී පෘථග්ජන කෙනා විසින් ඒ සැප ලබන්න ගිහිල්ලා යාතින් සිද්ධ වෙනවා කාය දුස්චරිතය, වචී දුස්චරිතය, යෝගේ මනෝ දුස්චරිතය. මේ දුස්චරිතේ සිද්ධ වෙන නිසා ඒ සැප විඳින්න ගිය කෙනාට මරණින් මත්තේ දුගති ලෝකේ උපදින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අපට ධර්මයක් දේශනා කරා. අපි මේ සැප විඳින්න ගිහිල්ලා අපිට සිද්ධ වෙන ඒ භයානක ඉරණම පෙන්නලා දෙමින් එයින් ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් සහිත ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව ශ්‍රවණය කරනකොට අපට එනවා හිතට පණිවිඩයක්. ඒකයි බුදුරජාණන් වහන්සේලා අප්‍රමාදී වෙන්න කිව්වේ. මගඵල අවබෝධ කරගන්න මහන්සි ගන්න කිව්වේ මෙන්න මේ කාරණේ නිසයි කියන එක අපිට තේරෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා සූත්‍ර දේශනාවක්, ආදිත්ත පර්යාය සූත්‍රය කියලා දේශනාවක්. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සලායතන සංයුත්තේ. සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ. මේකේ තියෙන ආදිත්ත පර්යාය සූත්‍ර දෙකක්. ඒ පළවෙනි ආදිත්ත පර්යාය සූත්‍රය තමයි ජටිල දමනයේදී ගයා ශීර්ෂයේදී භාග්‍යතුන් වහන්සේ ඒ ජටිල දමණයෙන් පස්සේ දේශනා කරපු දේශනාව. කියන්නේ තුන්බෑ ජටිලයන් පැවිදුණාට පස්සේ අරහත්වයට හේතු වුණේ ඒ පළවෙනි ආදිත්ත පර්යාය සූත්‍රය. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ ඇස ගිනි ගන්නවා. ඇසට පෙනෙන රූප ගිනි ගන්නවා. ඇසේ විඥානයේ ගිනි ගන්නවා. ඇසේ ස්පර්ශයේ ගිනි ගන්නවා. ඊළඟට ඇස මුල් කරගෙන ඇති වෙන සැප දුක් උපේක්ෂා විඳීම් ගිනි ගන්නවා කියලා දේශනා කරනවා. ඒක නිසා මේ ගැන කලකිරෙන්නමයි වටින්නේ, නොයැලෙන්නමයි වටින්නේ, මේ නිදහස් වීමමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ඒ ජටිල භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන්න මේ දේශනාව හේතු වුණා. ඒ විදිහට ආයතන 6 ගැනම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ගැන කලකිරෙන්නමයි වටින්නේ කියලා. ඉතින් මේ ආදිත්ත පර්යාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඇසින් රූප දැකලා ඒ ඇසින් දකින රූප කෙරෙහි ඒ රූපවල රූපයම හෝ ඇසින් දකින රූපය වේවා රූපේ කොටසක් හරි අරගෙන ඒ ගැන හිත හිතා ඉන්නවනම්, ආසාවෙන් ආස්වාදයට යට වූ සිතින් හිත හිතා ඉන්නවනම්, ඇහෙන් දකින රූප කෙරෙහි ඒ ආස්වාදයෙන් එහි ಗುಣ හිත හිතා ඉන්නවට වැඩිය හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මුලා වූ සිතින්, රාගයට ද්වේෂයට යට වූ සිතින් ඇහෙන් දකපු රූප ගැන සිහි කර කර ඉන්නවා. ඒ සිහි කර කර ඉන්නවට වැඩිය හොඳයි කියන හොඳට රත් වෙච්ච, ගිනියම් වෙච්ච යකඩ ආයුධයකින් මේ ඇස අතුල්ල ගන්න එක හොඳයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇසෙන් දැකපු රූපයක් කෙරෙහි ඒට ආසාවෙන් ගිජුවෙන් බැසගත් හිතකින් හිත හිතා ඉන්නවට වැඩිය හොඳයි හොඳට රත් වෙච්ච යකඩ ආයුධයකින් මේ ඇහැට ඇන ගන්න එක, ඇහි අතුල්ල ගන්න එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ ඇහින් දකින රූපයට මුලා වෙලා ඉන්න වෙලාවක ඒ කෙනා මරණයටපත් වුනොත්, දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය නිරයං වා තිරච්ඡාන යෝනිං වා, ඒ කෙනා ඒ මොහොතේ මැරුණොත් මෙන්න මේ උපද්දක පමණයි කියන ඔයාට උරුම වෙන්නේ. මොකද්ද? ඒ තමයි එයන් එක්ක නිරේ උපදිනවා, එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉමං කවාහම් භික්කවේ ආදීනවන් දිස්වා
ඒවං වදාමි. ඔන්න ඔය ආදීනවේ දැකලයි මම දේශනා කරේ යකඩ පතුරකින් යකඩ ආයුධයකින් මේ ඇහැ අතුල්ල ගන්න එක හොඳයි කියලා. ඇයි? ඇහෙන් දකින රූපයේ කෙරෙහි ආසාවෙන් ඉඳලා ඒ මොහොතේ මරණයටපත් වුනොත් ඒ කෙනා සුගතියක උපදින්නේ නැහැ. තිරිසන් ලෝකේ එහෙම නැත්තම් නිරේ කියන ලෝක දෙකෙන් එක තමයි උපදින්නේ කියන්නේ. ඒතර බලන්න පින්වත්නි අපේ මේ ඇහැ මුල් කරගෙන අපිව දුගතියට අරන් යන්න පුළුවන්. ඕක තමයි සසරේ තියෙන අනතුර. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ කණෙන් අහන ශබ්ද මේ ශබ්ද කෙරෙහි ආසාවෙන් ශබ්දයට යට වූ හිතින් ඉන්න මොහොතක එයා මරණයටපත් වුණොත් එයා යහපත් තැනක යන්නේ නැහැ කියලා දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කණෙන් අහන ශබ්දයට බැඳිච්ච යට වෙච්ච විඥානයක් පවත්වනවට වැඩිය හොඳයි කියනවා. එයා රත් වෙච්ච ගිනිගත්ත යකඩ උලකින් මේ කනට ඇන ගන්න එක. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? කණෙන් අහන ශබ්දයට ආස කර කර ඉන්න මොහොතක මරණයටපත් වුනොත් ඒ ආසාවට යට වෙච්ච හිතින් වාසය කරන වෙලාවක මරණයටපත් වුනොත් උපත් දෙකයි තියෙන්නේ. කොහෙද? එක්ක නිරේ උපදිනවා එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවා. ඒතර බලන්න මනුස්ස ලෝකේ මේ ලැබිච්ච කය නිසා ඒ කනට ඇහෙන මනුස්ස ලෝකේ ලැබිච්ච කනට ඇහෙන ශබ්ද වලින් එයා දුගතියට ගෙනියන්න පුළුවන් හිත යට වුණොත්. ඒතර ඒ වගේ අනතුරක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒතර මේ නාසයට ගඳ සුවඳ දැනෙනකොට ඒ ගඳ සුවඳට යට වෙච්ච සිතක් පවත්වනවා. ඒ වගේ සිතක් පවත්වනවට වැඩිය හොඳයි කියනවා. ඒ වෙලාවට හොඳට රත් වෙච්ච හොඳට ගිනියම් වෙච්ච මේ නියනකින් මේ නාසය කපා ගන්න එක හොඳයි කියනවා. ඒ වගේ රත් වෙච්ච නියනක් නාසය අතුල්ල ගන්න එක හොඳයි කියනවා. එයාට උපත් තියෙන දෙකයි. එක්ක නිරේ යනවා එක්ක තිරිසන් ලෝක යනවා. ওই විදිහට කියනවා දිව ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිවෙන් ප්‍රණීත රසයක් විඳිද්දී ඒකට යට වෙච්ච හිතක් පවත්වනවට වැඩිය හොඳයි කියනවා. ඒ දිවට රත් වෙච්ච ගිනිදැල් විහිදෙන ගිනියම් වෙච්ච දැලි පිහියකින් මේ දිව අතුල්ල ගන්න එක. ඇයි ඒ කියන්නේ? ඒ දිවට දැනෙන රසයට යට වූ සිතින් වාසය කරන මොහොතක හේකිනා මරණයටපත් වුනොත් එක්ක අපායේ නිරේ ගිහින් උපදින මහා දුක් ඇති නිරේ උපදිනවා. එහෙම නැත්නම් එයා තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශරීරය ගැන. මේ ශරීරයට දැනෙන පහසක් කෙරෙහි මුලා වෙච්ච සිතක් පවත්වන මොහොතක එයා මරණයටපත් වුනොත් එයා නිරේ යනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝක යනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ශරීරයට දැනෙන පහසට යට වෙච්ච හිතක් පවත්වනට වැඩිය හොඳයි කියනවා. හොඳට ගිනියම් වෙච්ච සැතකින් කඩුවකින් මේ ශරීරේ කපා ගන්න එක ඊට වැඩිය හොඳයි කියනවා. ඒ වගේ ගිනියම් වෙච්ච රත් වෙච්ච යකඩ කඩුවකින් මේ ශරීරය අතුල්ල ගන්න එක හොඳයි කියනවා. ඇයි? අර දුගතිය යනවට වැඩිය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනස මුල් කරගෙන නොඑක් අකුසල් සහගත විතර්කයන් කර කර ඉන්නවට වැඩිය හොඳයි. නොඑක් පාපී දේවල් හිතා ඉන්නවට වැඩිය නොඑක් ආසාව ඇති වෙන දේවල් හිතා ඉන්නවට වැඩිය හොඳයි කියනවා. ඒ මොහොතේ නිදාගෙන ඉන්න එක. මොකද නිදාගත්තට පස්සේ අකුසල සහගත විතර්ක සිතට හිතෙන් එන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නින්ද කියන්නේ ජීවිතයේ වඳභාවය කියනවා. ජීවිතේ ඵල රහිත බව කියනවා නින්ද. ජීවිතේ මුලාව කියනවා නින්ද.
ඒ වගේ බුදුරජාණන් වහන්සේ නින්දට ගරහ කරනවා. එතකොට අකුසල් සහගත විතර්කයෙන් තමයි මේ ලෝකේ භයානක අකුසල් පවා සිද්ධ වෙන්නේ. කෙනෙක්ගේ හිතට ආපු සිතුවිල්ලක් මුල් කරගෙන එයා භයානක අකුසල් කරන්න යොමු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය වගේ දේවල් හිතා ඉන්නවට වැඩිය හොඳයි නිදා ගන්න එක කියලා. ඉතින් මේ ආකාරයට මේ බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කළා. උන්වහන්සේ අපිට මේකෙන් ආරක්ෂා වෙන්න විසඳුම දේශනා කරනවා. දැන් පින්වත්නි යකඩ ආයුධයකින් ඇහැ අතුල්ල ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙනවද? සසරෙන් නිදහස් වෙනවද? නැහැ. ඊළඟට යකඩ උලකින් කනට ඇන ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙනවද? ශබ්දයේ කෙරෙහි තියෙන ආසාව දුරු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඊළඟට නියනකින් කපා ගත්තා කියලා මේ ගඳ සුවඳට තියෙන ආසාව නිරුද්ධ වෙන්නේ නැහැ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ භයානක උපමාවල් පෙන්නලා උන්වහන්සේ ඒවට බැඳිලා යන එකෙන් නිදහස් වෙන්නේ කොහොමද? නිරේන් නිදහස් වෙන්නේ කොහොමද? තිරිසන් ලෝකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ පෘථජන භාවයේ තියෙන අනතුරින් අත් මිදෙන්නේ කොහොමද කියලා ඒකට විසඳුම විදියට බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කරනවා. පින්වත්නි, ඒ දේශනා කරපු ධර්මය අපි එදිනදා ප්‍රායෝගිකව පුරුදු කරගත්තොත් අපිට සදහටම නිරේන් නිදහස් වෙන්න පුළුවන්. සතර අපායේ නිදහස් වෙන්න පුළුවන්. මේ ලෝකයේ බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා අත්විඳපු සැබෑම සැපයට ලං වෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දුන්න විසඳුම හරියට පිළිපැද්දොත්, ඒ බුදුරජාණන් වහන්සේ දීපු විසඳුම දෙන මාර්ගයේ ගමන් කරොත්, ඒ අනුව නුවණින් විමසලා අපේ අභ්‍යන්තර ආයතන ටික රැකගත්තොත්, ඒ කාන්තේ මෙයාට ආශ්‍රවයන් සීකර ගැනීමේ වාසනාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා නුවණින් හිතන්නේ මෙන්න මෙහිමයි. తත්‍ර බික්කවෝ සුතවා ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. මෙන්න මේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා හිතන්නේ. මේ රත් වෙච්ච යකඩ ආයුධයකින් ඇහැට ඇනගන්න එක, ඇහැ අතුල්ල ගන්න එක පසකින් තියමු. මේ කාරණේ අපි නොකරෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහටයි කියනවා නිදහස් වීම පිණිස කල්පනා කරන්නේ. එයා කල්පනා කරනවා, එයා නුවණින් විමසනවා, මේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. ඉති චක්කුං අනිච්චං. මේ ඇස කියන්නේ අනිත්‍ය එකක්. රූපං අනිච්චා. මේ ඇසට පේන රූප කියන්නේ අනිත්‍ය එකක්. ඊළඟට චක්කු විඤ්ඤාණං අනිච්චං. මේ ඇසේ හටගන්න විඤ්ඤාණය, ඇසයි රූපයි එකට එකතු කරලා සම්බන්ධ කරලා දෙන විඤ්ඤාණය, මේකත් අනිත්‍ය එකක්. එතන කියනවා ওই තුන සම්පූර්ණ වුණාට පස්සේ කියන ස්පර්ශය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය ශ්‍රාවකයා හිතනවා මේ ඇසේ ස්පර්ශයත් අනිත්‍ය එකක්. ඒතර අනිත්‍ය වූ කාරණා තුලින් යම් සැප දුක් උපේක්ෂා සහගත විඳීමක් ඇති වෙනවද? ඒකත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ආර්ය ශ්‍රාවකයා ඔන්න ඔය විදිහට කල්පනා කරනවා කියනවා මේ යකඩ ආයුධයකින් මගේ ඇහැට ඇන ගන්න ඕනි නැහැ. මේකෙන් ගැලවෙන මග බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඇස අනිත්‍යයි. ඇසට පේන රූප අනිත්‍යයි. ඇසේ ඇතිවන විඥානය අනිත්‍යයි. ඒ තුන එකතු වීමෙන් හටගන්න ස්පර්ශය අනිත්‍යයි. එතකොට ඇහෙන් රූප දැකලා යම් සැපක් විඳිනවද, දුකක් විඳිනවද, උපේක්ෂා සහගත ස්වභාවයක් තියනවද? මේ සියල්ලම අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතනවා කියලා. ඒතුර බලන්න පින්වත්නි, මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් කාරණය අපිට සිහි කරගන්න අපිට වෙනම කාලයක් අවශ්‍ය වෙනවද? වෙනම පළඟක් බැඳගෙන භාවනා කරමින් ඒ විදිහට හිතන්න ඕනද? ඒ විදිහට ධර්මාර්ගය දියුණු කළ යුතු අවස්ථා තියෙනවා. බහුල වශයෙන් පුරුදු කරත් ඒ විදිහට දියුණු කරන්න ඕන. නමුත් යම්කිසි කෙනෙක් එයාට ප්‍රායෝගිකව ජීවිතයේ ඇස් ඉදිරියට රාග සහිත රූප දිස් වෙද්දී එයා හිතනවා නම් මේ රූපේ පේන ඇහැ අනිත්‍ය එකක්. ඒ බාහිරින් සිත් ඇද ගන්න ප්‍රියමනාප රූපය, ඒ රූපයත් අනිත්‍ය එකක්.
මේ ඇසයි රූපය එකතු කරලා දෙන ඇසේ විඥානියත් අනිත්‍ය එකක් කියලා එයා සිහි කරනවා නම් ඒ රූප කෙරෙහි දකිද්දිම එයාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන්. ඇයි එයා දැනගත්තා ප්‍රියමනාප රූපයක් මා ඉදිරියේ දැන් දිස්සුණා. මම මේකට යට වෙච්ච සිතක් පවත්වන්නට හොඳ නැහැ. මේ මොහොතේ මම මරණයටපත් වුණොත් මම දුගතිය යනවා. දුගතිය කියන්නේ නිරේ උපදින එහෙම නැත්නම් තිරිසන් ලෝකෙ උපදිනවා. අපි දන්නේ මනුස්ස ලෝකයේදී අපේ ජීවිතේ කොයි මොහොතේ කුමන අයුරකින් අවසන් වෙලා යයිද අපේ මරණය කොයි මොහොතේ එළඹෙයිද කියලා අපිට කියන්න බෑ. ඒත් මේ වගේ රාග සහිත සිතකින් රූප සිහි කර කර ඉන්නකොට මරණයටපත් වුණොත් දුගතියේ උපදින බය සිහි කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇසනමති ඉන්ද්‍රිය සංවර කරගෙන නොබැලිය යුතු රූප නොබලා ඉන්නවා. ඒතර බලන්න විසඳුම තියෙනවා. ඒතර බලන්න සමහර මිනිස්සු මේ රූප කෙරෙහි තියෙන ආසාව දුරු කරගන්න බැරි කොයිතරම් දැවිලි තැවිලි වලින් ඉන්නවද? කොයිතරම් කාය දුස්චරිතයේ යෙදෙනවද? තමන් ආස කරන රූප ලං කරගන්න ගිහිල්ලා. කොයිතරම් දුකසේ වාසය කරනවද? ඒතර පින්වත්නි දැන් ගිහි ජීවිතය ගන්න ඔබ ගත්තොත් ඔබට නිදහසක් ලැබුණාට පස්සේ විවේකයක් ලැබුණාට පස්සේ ඔබ එක්ක දුරකතනින් ප්‍රියමනාප රූප හොයලා බලනවා ආස කරන දේවල් බලනවා. එහෙම නැත්නම් රූප වාහිනියෙන් ප්‍රියමනාප දේවල් බලන්න උත්සාහවත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් දෛනිකව යන ටෙලිනාට්‍ය වලට ඇබ්බැහි වුණොත් එයාගේ හිතේ හැම වෙලාවෙම වැඩ කරනවා ඊයේ කොටස මෙහෙම වුණා අද කොටස මොකක් වෙයිද දන්නේ අද කොටස මෙහෙම වුණා හෙට කොටස මොකක් වෙයිද දන්නේ බලන්න අහක යන කෙනෙක්ගේ හිතේ හටගත්තු සිතුවිල්ලකට අනුව මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරලා ඒකෙන් මිනිස්යාගේ හිත ඇදබෙන්න තබා ගන්න කුතුහලයේ ඇති වෙන විදිහට රූපරාමු නිර්මාණය කරලා ඒවා පෙන්නනවා. ඒවා පෙන්නද්දී අපිට තියෙන නොදැනුවත්කම නිසා අපි ඒවා කෙරෙහි ඒ චරිත වලට ආදරය කරමින්, ඒගොල්ලෝ සමහර චරිත වලට අපි ගැටෙමින්, අපි ඒවට ආස කර කර අපි ඒවා වැළඳගෙන අපි බලනවා. අපි ඒවා සිතින් වැළඳ ගන්නවා. ඒ නිසා පින්වත්නි, ඒ වගේ බාහිර ලෝකය සමග අපි එකතු වෙන්න ගියාට පස්සේ ඒ රූප මුල් කරගෙන අපි තුල අකුසල් සහගත සිතුවිලි හට ගන්නවා. නූපන් රාගය ඇති වෙනවා. නූපන් ද්වේෂය ඇති වෙනවා. නූපන් මෝහය ඇති වෙනවා. පෝෂණය වෙන්නේ මොකද්ද? අපේ සසර ගමන පෝෂණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරේ ඒ වගේ රාග සහිත වෙලාවක මැරුණොත් උපත් දෙකයි තියෙන්නේ. ඔය අනතුර නිතර සිහි කරන්න ඕනි. මම මගේ හිත රැකගත්තේ නැත්නම් මගේ මරණය සිද්ධ වෙන වෙලාවට මගේ හිත පාලනය කරගන්න බැරි වුණොත් මං දුගතියේ වැටෙයි කියන බය සිහි කරලා නිකමට ඉන්න ගමන් හිතන්නේ මේ ඇස අනිත්‍යයි. ඇසට පේන යම් තාක් රූපයක්ද ඒව අනිත්‍යයි. ඔබ දරුවන් එක්ක වාසය කරනවා, ඥාතීන් එක්ක වාසය කරනවා නම් සිහිකරන්න මේ අය කෙරෙහි තියෙන ආසාව මට දුරු කරගන්න බැරි වුණොත් මේ අය වෙන් වෙලා යද්දි මට එන දුක දරා ගන්න බැරි වෙයි. ඒ අය කෙරෙහි, දරුවන් කෙරෙහි, ගේ දොර ඉඩකඩම් කෙරෙහි, වතු පිටි කෙරෙහි තියෙන ආසාවෙන් යුක්තවම මම වාසය කරමින් ඉඳලා ඒ වගේ යථාර්ථයේ සිහි කරන්නේ නැති ඉඳලා යම් දවසක මම මරණයටපත් වුණොත් මේවා කෙරෙහි බැඳිච්ච හිතින් මම මැරුණොත් ඒකාන්තයෙන් මට සුගතියක නම් යන්න වෙන්නේ නැහැ. දුගතියෙම යන්න වෙන්නේ. ඒකින්ද මම සිහියෙන් වාසය කරන්න ඕනි කියලා ඔබ හිතට සිතුවිල්ලක් ඇති කරගන්න. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මං මේ කනට මොකටද රත් වෙච්ච යකඩ උලකින් එනගන්නේ? ඇයි මම මගේ කන් දෙකට රත් වෙච්ච යකඩ උලකින් එනගන්නේ? එයා කල්පනා කරනවා ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ ශ්‍රාවකයා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු උතුමන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයා කල්පනා කරනවා මම සිහි කරන්න ඕනි මේ කන කියන්නේ අනිත්‍ය එකක්. ඒ වගේම මේ කනට ඇහෙන යම් තාක් ශබ්දයක්ද මේ ශබ්ද අනිත්‍යයි. කනේ හටගන්න විඥානය අනිත්‍යයි. ඒ තුන එකතු වීමෙන් ඇතිවෙන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වගේම විඳින ඒ ශබ්ද වලින් විඳින
සැප දුක් උපේක්ෂා කියන විඳීමුත් අනිත්‍යයි. ඒතර අනිත්‍ය වූ දේවල් එකතුවකින් හටගන්න දේවල් වලට මම ආස කරන්න හොඳ නැහැ. ඒතර බලන්න මේ ධර්මය ඉගෙන ගත්තා නම් එයා කනට ප්‍රියමනාප සද්දයක් ඇහෙනකොට ඒකට හිත යට වෙන්න දෙන්නේ නැහැ. කනට අප්‍රියමනාප සද්දයක් ඇහෙද්දී ඒකට යට වෙන්න දෙන්නෙත් නැහැ. ඇයි යා දන්නවා ඒ දෙකටම යට වෙලා ගියොත් ඒ මොහොතේ මරණයටපත් වුණොත් දුගතියේ තමයි උපදින්න වෙන්නේ. ඒක නිසා කනට ප්‍රියමනාප ශබ්දයක් ඇහුණත් ඒ ශබ්දය අනිත්‍යයි කියලා හිතනවා. ඊළඟ කෙනෙක් හිතේ ද්වේෂය ඇති වෙන විදිහට මොනවා හරි ප්‍රකාශ කරනවා. අපිට බයිනවා කියලා හිතන්න. කෙනෙක් Tamanට මනිද්දී එකපාර මෙන සිතුවිල්ල මොකද්ද? ඔන්න මට බැන්නා, මට දොස් කිව්වා, මට නිඳා කරා කියලා අපේ හිත ඒකත් එක්ක එකතු වෙලා අපි ඒකට අනුව සිතුවිලි පවත්වනවා. අපි ඒකට ඒ කෙනාට පෙරලා බයිනවා. එහෙම නැත්නම් අතින් පයින් ගහන්න යනවා. පොඩි වෙලාවක් ඇතුළත අපි ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි නොමගෙට ගිය හිතේ ස්වභාවය. දැන් ගෙවල් දොරවල් ප්‍රශ්න දැනගත්තොත් ඒ ප්‍රශ්න ගෙවල් දොරවල් ප්‍රශ්න ඇති වෙන්නේ toy පුංචි කාරණා මුල් කරගෙන. කෙනෙක් කියන අප්‍රිය අමනාප වචනයක් ඉවසන්න බෑ. ඇයි? එයා කන නිත්‍ය වශයෙන් සලකන ඔන්න මට බැන්නා. ඒ ඇහිච්ච ශබ්දෙ එයා ගන්න ඔන්න මට බැන්නා කියලා. එයා ඒ විදිහට තමයි හිතන්නේ. කෙනෙක් හිතනවා නම් අනේ මේ කනත් අනිත්‍යයි. නැසිලා වෙනසලා දිර්ලා ජරාවටපත් වෙලා විනාශ වෙලා යන එක. කනට එන ශබ්දත් ඒ විදිහටම අනිත්‍යයි කියලා එයා සිහි කරනවා නම් එයා එතනින් එහාට ගැටෙන්නේ නැහැ. දැන් බලන්න මිනිස්සු කනට ප්‍රියමනාප ශබ්ද අහන්න කියලා රාත්‍රී නිදි වරාගෙන නොයෙක් සංගීත සම්දර්ශන හොයාගෙන යනවා. ඊය හොයාගෙන ගිහලා කන පිනවන්න ගිහිල්ලා කොයිතරම් අරුබුද හට ගන්නවද? කොයිතරම් ප්‍රශ්න ඇති වෙනවද? සමහර අයගේ ජීවිත පව අහිමි වෙලා යනවා. සමහරට රෝහල් ගානින්ද සිද්ධ වෙනවා. සමහරට සදාකාලික අබ්බඝාතය වෙනවා. ඇයි කන පිනවන්න ගිහිල්ලා වෙන අරුබුද? ඉතින් මේ ජීවිතය ඔහොම අරුබුද වෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරේ කනට ඇහෙන ශබ්දයට මුලා වුණු හිතින් වාසය කරන මොහොතක මරණයටපත් වුණොත් යන්නේ දුගතිය කියලා. මේ අනතුර තියෙන නිසා කන ගැන අපි ওই විදිහට හිතන්න ඕනේ. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කන ස්පර්ශය අනිත්‍යයි. මේ වගේ හටගන්න සැප දුක් උපේක්ෂා කියන විඳීම් සියල්ල අනිත්‍යයි කියලා හිතන්න ඕනේ. නිකන් ඉන්න ගම මේ ධර්මයන් සිහි කරන්න. ජීවිතේට ප්‍රශ්නයක් ආවට පස්සේ අරුබුදයක් ආවට පස්සේ නිවි හැනහිල්ලේ අනිත්‍ය වූ ධර්මතාවයයි මෙතන තියෙන්නේ කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. හිතේ සැනසෙල්ල උපදව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කල්පනා කරනවා මං ඇයි මගේ නාසයට මේ රත් වෙච්ච නියනකින් ඇනගන්නේ? රත් වෙච්ච නියනකින් මං මේ නාසය කපා ගන්නේ මොකටද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරානේ මේ නාසය කියන්නේ අනිත්‍ය දෙයක්. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය දෙයක්. ඊළඟට නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානයයි එකතු වෙලා ඇති වෙන ස්පර්ශය ඒවා එකතු කරලා දෙන එක ස්පර්ශය අනිත්‍යයි. ඒ තුලින් විඳින විඳීම අනිත්‍යයි. බලන්න පින්වත්නි මේ නාසය පිනවන්න ගිහින් අපි කොයිතරම් දේවල් අපි හොයනවද? හොඳ සුවඳ දේවල් අපි හොයනවා. කෙනෙක් සුවඳට යමක් ආලේප කරගෙන හිටියොත් අපි ඒක විමසනවා. මේ කොහෙන්ද මේ සුවඳෙන එක ගත්තේ? ඊළඟට මේ දේවල් ගන්න මහන්සි වෙනවා, මුදල් වියපැහැදම් කරනවා. ඊළඟට ඒ සුවඳ ආලේපන අපි තවරගෙන ඒකෙන් අපි සතුටු වෙන්න උත්සාහවත් වෙනවා. તો නිකන් නිකරුණේ අපේ ඉන්ද්‍රිය අසංවරයම නිසා ඒ හේතුව ඒ දේ මුල් කරගෙන දුගතියන්ටත් පුළුවන්. දැන් කෙනෙකුට මරණාසන්න මොහොතක අප්‍රිය අමනාප සුවඳක් ගඳක් දැනුනොත් එයා ඒකට ගැටණු සිතින් මරණයටපත් වුණොත් එයා දුගතිය යනවා. නමුත් එයා අපි හිතමු කෙනෙක් රෝහලේ අසාධ්‍ය වෙලා ඉන්නවා. එතකොට මේ විදිහට අසාධ්‍ය වෙලා ඉන්න වෙලාවක ওই නාසයට දැනෙන ගඳ සුවඳට මුලා වෙච්ච හිතකින් හිටියොත්
එයා ඒක සිහි කර කර ඒකේ පීඩාව සිහි කර කර හිටියොත් ඒ මොහොතේ මරුණොත් එයා දුගතිය යන්නේ. ඒතර ඒ වගේ අරුබුද මේ ඉන්ද්‍රිය සංවරය නැතිකම නිසා අනිත්‍ය දන්නේ නැති නිසා අපේ ජීවිතේට පැමිණෙන්න පුළුවන්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කල්පනා කරනවා මම මගේ දිව දැලිපි රත් වෙච්ච දැලිපියකින් කපා ගන්න ඇයි? මොකටද එහෙම කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දිව කියන්නේ අනිත්‍ය දෙයක්. දිවට දැනෙන රසය අනිත්‍යයි. එහෙනම් ඇයි මම මේ දිවට දැනෙන රසයට මුලා වෙලා වාසය කරන්නේ? දැන් බලන්න පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගැන දේශනා කරන තථාගතයන් වහන්සේ ප්‍රණීත ආහාර අනුභව කරනවා කියන වළඳනවා කියනවා. නමුත් තථාගතයන් වහන්සේ ඒ ආහාරයේ තියෙන රසය විඳිමින් ඒ ආහාරය අනුභව කරනවා. නමුත් තථාගතයන් වහන්සේට රස රාගයක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ රාගය දුරු කරලා ආහාර යථාර්ථය අවබෝධ කළා. රහතන් වහන්සේලාත් එහෙමයි. ඒතර ධර්ම මාර්ගයේ හික්මෙන ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආහාරය ගනිද්දී එතනත් ටිකක් සැර උපමාවක් දේශනා කරේ. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා ආහාරයට බැඳුණු හිතින් කෙනෙක් මරණයට පත් වුණ දුගතිය යන බව දැක්කා. ඒ වගේම අනුන්ගෙන් ලැබෙන සිව්පසයට ගිජු සිතින් වාසය කරනකොට ඒ දෙන ආහාරය රාග සිතින් ගත්තොත් ඒ කෙනාට අයහපත පිණිසයි හේතු වෙන්නේ කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත් මහණෙනි ආහාර ගන්නකොට මෙන්න මේ විදිහට හිතන්න. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කාන්තාර ගමනක යද්දී ඒ කාන්තාර ගමනේදී ඒ දෙමව්පියෝ දෙන්න තමන්ගේ දරුවත් එකතු කරගෙන යන්නේ. කාන්තාරයේ ඉවර නොවී තියෙද්දිම මේ තුන් දෙනා ගෙනිච්ච ආහාර ඉවර වෙනවා. ආහාර ඉවර වෙද්දී දෙමව්පියෝ දෙන්න කල්පනා කරනවා දැන් අපි මේ කාන්තාරයෙන් එතර වෙන්න එපැයි අපේ දරුවවත් අපි ආහාරයට ගමු කියලා කල්පනා කරනවා. ඊට පස්සේ දරුවා මරන්න බෑ දෙමව්පියෝ දෙන්නෙන් කාටවත් දරුවා හෙම්බත් එහාට මෙහාට වෙලා හෙම්බත් වෙලා මැරුණාට පස්සේ ඒ දරුවගේ ශරීර මාංශය අනුභව කරමින් ඒ දෙමව්පියෝ දෙන්න අඬා ඒ ශරීර මාංශ අනුභව කරමින් සසරින් කාන්තාරයෙන් එතර වෙන්න මහන්සි ගන්නවා කියනවා. අන්න ඒ වගේ පින්වත් මහින් ආහාරය ගැන හිතන්න කිව්වා. ඒතර මේ දරුවගේ මාංශය දෙමව්පියෝ දෙන්න අනුභව කරන්නේ ප්‍රණීතයි රසයි එහෙම කියලාද? නෑ. කරකස වූ දුක් විඳිමින් ඒ ආහාරය අනුභව කරන්නේ. ඇයි? කාන්තාරයෙන් ඈතර වීම පිණිස. අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල භික්ෂුව ආහාරය ගන්නට ඕන සසර දුකින් නිදහස් වීම පිණිස. ධර්මයේ පුරුදු කර ගැනීම පිණිසයි මම මේ ආහාරය ගන්නේ කියලා කල්පනා කරන්න කිව්වා. ඊළඟ කරත් එක රෝදි තියෙන කඩෑනියට තෙල් දානවා. ඇයි ඒ තෙල් දාන්නේ? ඒ කරත්තේ රෝදි කැරකීමේ පහසුව පිණිස. අන්න ඒ වගේ මේ නිවන් මාගේ ගමන් කිරීමට පහසුව පිණිස මේ ශරීරේ පවත්වා ගැනීම පිණිසයි මම මේ ආහාරය ගන්න කියන නුවණින් විමසලා ආහාර ගන්න කිව්වා. ඒතර පින්වත්නි එහෙනම් ඔබත් කැමති නම් මේ රාග දේශ මොහ ආදී අකුසල් දුරු කරගෙන සසරින් නිදහස් වෙන්න ඔබත් කල්පනා කරන්න මේ දිව අනිත්‍යයි. දිවට දැනෙන රසය අනිත්‍යයි. ඊළඟ දිවේ ඇති වෙන විඥානය මේකත් අනිත්‍යයි. දිවේ ස්පර්ශයත් අනිත්‍යයි. දිවට යම් රසයක් දැනුණාට පස්සේ ඒකෙන් සැප වේදනා විඳිනවද දුක් වේදනා විඳිනවද සැප දුක් රහිත වේදනා විඳිනවද මේ සියලු වේදනාවන් අනිත්‍යයි කියලා හිතන්න. අන්න කර්ම සකස් වෙන එක නතර වෙනවා. ආශ්‍රවයන් ඡේ වෙන්න පටන් ගන්නවා. ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන්න පටන් ගන්නවා ඒ කෙනා තුළ. ඉතින් ආර්ය ශ්‍රාවකයෝ ওই විදිහට දිව ගැනත් හිතනවා. ඊළඟ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මගේ ශරීරය ඇයි මං කඩුවකින් කපාගන්නේ? ගිනිගත්ත කඩුවකින් ඇයි මම මේ ශරීරය කපාගන්නේ? එයා කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තියෙනවනේ මේ ශරීරය අනිත්‍ය එකක්. ඊළඟට
ඒ ශරීරයට දැනෙන පහස අනිත්‍යයි. මේ ධර්මයේ තියෙද්දී මේක සිහි කරන්නේ නැතුව මොකටද මම මේ කඩුවකින් ශරීරය සැහැගන්නේ? එයා ඒ විදිහට පින්වත්නි මේ කයට දැනෙන පහස ගැන කල්පනා කරනවා. දැන් බලන්න අපි මේ කයට කොයිතරම් පහස අපි ලබලා දෙනවද? දැන් රෙදි තෝරන්න ගියොත් කඩවල් ගාන යනවා. සිනිඳු රෙදි තෝරනවා, වර්ණවත් වූ රෙදි තෝරනවා, චාම් රෙදි තෝරනවා. ඒතර බලන්න ඒ හිතේ තියෙන ආසාව තෘප්තිමත් වෙන විදිහට අපි මේ කය සරසවන්න මහන්සි ගන්නවා. කයට පහස ලබා දෙන්න අපි මහන්සි ගන්නවා. එතකොට මේ පහස අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පුරුෂයාගේ හිත ඇද ගන්න එක පහසක්වත් දකින්නේ නැහැ කියන ස්ත්‍රියගේ පහස තරම්. ඊළඟ ස්ත්‍රියගේ සිත ඇද ගන්න පහස අතර පුරුෂයාගේ පහස තරම් වෙන එක පහසක්වත් බුදු ඇසින් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් බලන්න එතකොට තමන්ගේ කයට සුව පහසුවක් දෙන්න ගිහිල්ලා මේ මිනිස්සු සිල්පද ඉක්මවා ගිහින් දුෂ්චරිතය යෙදෙනවා. කාය දුෂ්චරිතය යෙදිලා මේ ජීවිතයේ සැපසේ ඉන්නත් නැහැ. පෞල් ප්‍රශ්න හට ගන්නවා, නොයෙක් අර්බුද හට ගන්නවා. ඊළඟට ඒ අර්බුද හට අරගෙන නොයෙක් විදිහට ජීවිතය අනුතුරේ දා ගන්නවා, සැනසෙල්ල නැති කර ගන්නවා, කායට පහස ලබා දෙන්න ගිහිල්ලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය වගේ වෙලාවක කෙනෙක් මරණයටපත් වුණොත් එයා එක්කෝ නිරේ යනවා, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ යනවා කියලා. බලන්න පින්වත්නි, ඉන්ද්‍රිය අසංවර වීම නිසා අපිට දුගතිය ලං වෙන හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එයා කය අනිත්‍ය වශයෙන් දකිනවා, කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන් දකිනවා, කය විඥානය අනිත්‍ය වශයෙන් දකිනවා. ඊළඟට කය මුල් කරගෙන ඇති වෙන සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා. පින්වත්නි මේ හිතේ ස්වභාවය හරිම පුදුමයි. ලෙඩ වෙලා මරණාසන්න වෙලා ඉන්නකොට තමන්ගේ ශරීරයට සුව පහසුව පිනිස පොරවන ඒ ඇඳේ අතුරුන ඇතිරිල්ලට ආස කරලා මැරිලා දුගතිය ගිය අවස්ථා මේ වර්තමානයේ තියෙනවා. මේ මරණාසන්න මොහොතේ ශරීරයේ තියෙන ඌෂ්ණය අඩු වෙන්න ඒකට දාපු ඇතිරිල්ලට ආස කරලා ඒකෙන් සුව පහසුව ලැබුණා කියලා ඒක සිහි කර කර ඉදි මරණයටපත් වෙලා එක කෙනෙක් එක්තරා කාන්තාවක්. ඇය ඒ গিදරම ඒ කාමරේම ප්‍රේතියක් වෙලා ඉපදුණා. පින්දහම් කරගත්තට අවසාන වෙලාවේ සිහි වුණේ තමන් පාවිච්චි කරපු මෙට්ටේ. ඒකට ආසාවෙන් හිටියා. මැරලා ගිහින් ඒ গিදරම ඒ කාමරේම ඉපදුණා. ඒතර ඔය වගේ අනතුරක් තියෙනවා මේව අවබෝධ කරගන්න මහන්සි ගත්තේ නැත්තම්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ශ්‍රාවකයා කල්පනා කරනවා මම මොකටද මේ නිදාගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ නිින්ද කියන්නේ ජීවිතයේ වඳ බව කියලා. ජීවිතේ ඵල රහිත බව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් මම නිදා ගන්නට අවශ්‍ය නැහැ. මම මේ ලාමක වූ අකුසල් විතර්කයන් දුරු කරන්න ඕනේ. මේ ලාමක වූ අකුසල් සිතට එද්දී, මනසට එද්දී මම මේ මනස අනිත්‍ය වශයෙන් වඩන්න ඕනේ. මනස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණු අනිත්‍යයි, ඒ දෙක එකතු කරලා දෙන විඥානය අනිත්‍යයි. ඒ ස්පර්ශය අනිත්‍යයි, මනසේ ස්පර්ශය අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් විඳීම් තුනම අනිත්‍යයි. දැන් බලන්න නිකන් ඉන්න වෙලාවට අපි මනසින් හිත හිතා නෙමෙයි දින්නේ. මනසින් නොයෙක් දේවල් හිතනවා. ඊර්ෂියාව හට ගන්නවා, තරහව හට ගන්නවා. එකට එක කරන්න සිතුවිලි එනවා. නොයෙක් දේවල් වලට ආසාව හට ගන්නවා. ඒතර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ওই කාරණා පහ ගැනම ආසාව හට ගන්නවා, ගැටීම හට ගන්නවා. ඔයට අනුව තමයි සිත පවතින්නේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත්ත දේවල් වලට අනුව මේ හිත හැසිරෙනවා. ඒවා සිහි කර කර ඉන්නවා. ලැබපු නැත් දේවල් ලබා ගන්න විදිය සිහි කර කර ඉන්නවා. ඒ වගේ අකුසල් සහගත සිතුවිලි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන්නේ ඒ මනස අනිත්‍යයි. මනසට
දැනෙන අරමුණු අනිත්‍යයි. ආදී වශයෙන් මේ ධර්මයේ පුරුදු කරමින් ඒ ආශ්‍රවයන් සේවයෙන් විදිහට කල්පනා කරනවා. අන්න පින්වත්නි, ඒ වගේ කෙනෙක්, කොයි විදිහට නුවණින් විමසපු කෙනෙක්, ධර්මයේ පුරුදු කරපු කෙනෙක් කොයි මොහොතේ මොනම අයුරකින් මරණයටපත් වුණත් එයා දුගතියේ යන්නේ නැහැ. මහා වැස්සක් වහිනකොට කුඩයක් ඇතුළට ගියා වගේ, මහා චත්‍රයක් ඇතුළට ගියා වගේ එයා නොතෙමී ඉන්නවා වගේ. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරපු ශ්‍රාවකයා රැකවරණේ සහිතව ඉන්නවා. එයා දුගතියේ උපදින්නේ නැහැ. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙච්ච කෙනා දුගතියේ උපදින්නේ නැහැ කිව්වා. ඉතින් ඒක නිසා පින්වත්නි, අපි මේ ධර්මයේ ඉගෙනගෙන මේ ආදිත්ත පරයය සූත්‍රයේ දීපු විසඳුම බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය වශයෙන් විමසනාකාරයේ දේශනා කරපු ධර්මය අපිත් පුරුදු කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිටත් පුළුවන් බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු සැබෑම සැපේ අපට අත්විඳින්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වත්නි, මේ විදිහට නුවණින් විමසනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই විදිහට අනිත්‍ය දකිමින් වාසය කරනවා නම් ඒ කෙනා මේ ආයතන කෙරෙහි අවබෝධයෙන්ම කලකිරනවා. මේ ස්වභාවයට අවබෝධයෙන්ම කලකිරුණාට පස්සේ එයාට ඒ කෙරෙහි ඇල්මක් හටගන්නේ. ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා. ඇල්ම නිරුද්ධ වීම නිසා එයා නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ මම සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. මේ ආධ්‍යාත්මික ආයතන 6ට තියෙන ආසාවෙමුත්, බාහිර ආයතන වල තියෙන ආසාවෙමුත් මම සියල්ලංගෙම නිදහස් වුණා කියලා නිදහස් වෙච්ච බව එයා අත්විඳිනවා. අන්න ඔය විදිහට තමයි පින්වත්නි ඒ ආශ්‍රවයන් ශේ කරගන්නේ. ඉතින් ඒ සඳහා පින්වත්නි, අපිත් මේ ඉපදෙන මරණ සසරෙන් නිදහස් වීම පිණිස මේ සසරේ තියෙන භයානකකම ඔබට ඕනතරම් දැන් ධර්ම ශ්‍රවණයෙන් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒව ඇහිීමෙන් පමණක්, ඇසීම මාත්‍රයෙන් පමණක් ඒව අතහැරලා දාන්න එපා. දවසට එක වතාවක් හරි හිතන්න, ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, පහස අනිත්‍යයි, මනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි ආදී වශයෙන් කෙටියෙන් ඒ ධර්මයේ පුරුදු කරගන්න. එතනින් පස්සේ ටිකක් පුරුදු වුණාට පස්සේ ඇසයි රූපයි එකතු කරලා දෙන ඇසේ විඥානය අනිත්‍ය වශයෙන් හිතන්න පුළුවන්. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් හිතන්න පුළුවන්. ඊළඟට ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳින සැප දුක් උපේක්ෂා විඳීමුත් අනිත්‍යයි කියලා ටික ටික ඒ ධර්මයේ පුරුදු කරගන්න පුළුවන්. ඔබගේ සිතට ආරක්ෂාව ඔබ ලං කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඔබට සතර අපායෙන් නිදහස් වීමේ වාසනාව උදා වෙනවා. ඒ ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් පුරුදු කරන්න ඒකාන්තයෙන්ම සැනසෙල්ල ලැබෙනවමයි. ඒකයි මේ ලෝකේ බුදුරුන්ගේ අනුශාසනාව. ඒක නිසා අපිට මහා කරුණාවෙන් අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය අපි පුරුදු කර ගන්න ඕනේ. මේ ඉපදෙන මරණ සසරින් නිදහස් වීම පිණිස ඒ ධර්මය පුරුදු කරගත්තොත් ඒකාන්තයෙන්ම සැනසෙල්ල ඉන්න පුළුවන්. දැන් බලන්න පින්වත්නි, මේ අපි ළඟ තියෙන ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතනවත් අපිට පවත්වන්න බැරි කොට දැන් අපිට ඕන විදිහට අපේ ඇස් දෙක පවත්වන්න පුළුවන්ද? බෑ. කන් දෙක පවත්වන්න බෑ, නාසය පවත්වන්න බෑ. එහෙමනම් අපි බාහිර දෙයක් කොහොම පවත්වන්නද? අපේ දූ දරුවෝ කියන්නේ, දෙමව්පියෝ කියන්නේ, ඥාතීන් කියන්නේ, යාළු මිත්‍රාදීන් කියන්නේ මේ ඔක්කොම අපෙන් බාහිර අය. අපිට තියෙන ඉඩකඩම් වස්තුව දේපල මේ හැම දෙයක්ම බාහිර දේවල්. බලන්න ওই බාහිර දේවල් මුල් කරගෙන අපිට කොයිතරම් ප්‍රශ්න එනවද? කොයිතරම් අරුබු දෙනවද? ඒ වෙලාවට අපේ හිතට කොයිතරම් රාගය ඇති වෙනවද? ද්වේෂය ඇති වෙනවද? මුලා බව ඇති වෙනවද? ওই කාරණා මුල් කරගෙන. ඒතර අපි අපේ තුලම තියෙන ආයතන 6 අනිත්‍ය මුලින්ම සිහි කරා නම් බාහිර ආයතනයන්, බාහිර වස්තුන්, බාහිර තියෙන ප්‍රියමනාප දේවල් අපි අපේ කියලා අපි ලං කරගන්නේ නැහැ. කයෙන් ලං කරගෙන හිටියත් හිතින් අපි විමසනවා මේ දේ ස්වභාවය තමයි අනිත්‍යයි. දුකයි, වෙනස් වෙන ස්වභාවයට අයිති. මේ දේ මගේ ආත්මය කියලා අල්ලගත්තොත් ඒක වෙනස් වෙලා යද්දී ඒකාන්තයෙන් මට දුකක්මයි දැනෙන්නේ. ඒකින්ද
මගේ ආයතන 6 වගේම බාහිර ලෝකයේ කෙරෙහි තියෙන ආසාව දුරු කර ගන්නට නම් මේ අනිත්‍ය වූ ලෝකේ සනාතන වූ ධර්මය මම අත්දකින්න ඕනි. මේ බුදුවරු ප්‍රකාශ කරපු දේ මම අත්විඳින්න ඕනි කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආයතන 6 අනිත්‍ය වශයෙන් වඩනවා නම් මේවා ක්ෂය වෙන්න පටන් ගන්නවා කිව්වා. අපචයන් ගත්තද ගෙවිමින් යනවා මේ ආයතනයන්. නැවත ඇසක් සකස් වීම පිණිස තියෙන කර්ම ක්ෂය වෙලා යනවා. ඉපදීමට තියෙන කර්ම ක්ෂය වෙනවා කිව්වා. ඒ ධර්මයේ ගැන විශ්වාසයෙන් පින්වත්නි අපි මේ ධර්මය පුරුදු කර ගන්න ඕනේ. ඒක නිසා පින්වත්නි අපි හොඳට අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ අනිත්‍ය වූ ධර්මතාවය මම ජීවිතේට ටික ටික පුරුදු කර ගන්නවා. තමන්ගේ ආයතන 6ටත් බාහිර ආයතන 6ටත් මේ සියලු ලෝකයට නොඇලෙන හිතකින් වාසය කරන්න මම උත්සාහවත් ගන්නවා. ඉතින් මේ පිංගතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ ලෝකේ යථාර්ථය වූ අනිත්‍ය වූ ධර්මතාවය තමන්ට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙද්දී ඒ අනිත්‍ය වූ ධර්මතාවයට නොබියව මුහුණ දෙන්න. ඒ සියලු සංස්කාරයන්ගෙන් වෙන් වෙන මොහොතේදී ඒවා සියල්ල අනිත්‍ය වශයෙන් දකිමින් හිත රැකගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදිමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කරපු දහම් කරුණු උපකාර වේවා කියලා කවුරු සාදු කියන්නේ. පින්වත්නි අද දවසේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වූ සියලුම පින් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලුම දෙවියන්ට පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලුම දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සෙන්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යයන්ට දමා මහ නිවනින් සැනසීමට මේ පින් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලුම දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් දිව්‍යයන්ට දුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. පූගොඩ මණ්ඩාවල පදිංචිව සිටි සයිමන් සිඤ්ඤෝ පියාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ පියාණන්ට මේ රැස් කළා වූ සියලුම පින් අනුමෝදන් කරමු. එතුමන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා. සැපේ සැපේටපත් වෙත්වා. සසර දුකින් අත් මිදීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම අජිත් දෙහිවල මහතා නමින් මිය පරලෝ යන්ට දුන සියලුම ඥාතීන්ට දිල්හානි ලියනගේ මහත්මිය නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ දායකත්වයේ දරු සියලුම පින්වතුන් නමින් මිය ගියා වූ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ මිය පරලෝකීය ඥාතීන්ට සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සාදු කියන්න. ඒ වගේම අජිත් දෙහිවල මහතාගේ මෑණියන් වන එස්.ඒ. මදුරාවතී පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිල්හානි ලියනගේ මහත්මියගේ පියාණන් වන එස්.එස්. වික්‍රමසූරිය පියාණන්ට මේ පින් අනුමෝදන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෑණියන් වන සුමනා වික්‍රමසූරිය මැතිණියට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සුජීවත්ව සිටින්නා වූ දෙමාපියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඒ සියලුම දෙනාට සියලුම ආරක්ෂාව සැලසේවා. සාදු සාදු. ඒ වගේම අජිත් මහතාගේත් ඒ වගේම දිල්හානි මහත්මියගේත් දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන්ට තෙරුවනේ ආශිර්වාදයේ දිව්‍යංගේ රැකවරණය සැලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු කපිතාන් අජිත් දෙහිවල මහතාටත් දිල්හානි ලියනගේ මැතිණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නොඑක් අයුරින් දායකත්වයේ දරු සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කළ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.